දැන් අපි සාකච්ඡා කරන්නේ ශාක පෝෂණය කියන මාතෘකාව. ඔන්න මම ශාක පෝෂණය කියන මාතෘකාවේ මූලද්‍රව්‍ය පෝෂණය කියන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා වෙන වෙනම පුළු සාකච්ඡා කරනවා. ඊට කලින් මොන බෑග්ග්‍රවුන්ඩ් එකක් දුන්නානේ. දැන් අපි කෙලිම මාතෘකාවට එමු. මොකද්ද මාතෘකාව? ශාක පෝෂණය. එහෙම නැත්නම් නියුට්‍රිෂන් ඉන් ප්ලාන්ට්. හරි. ශාක පෝෂණය කියන්නේ ඉතලා මුලින්ම පෝෂණය කියන්නේ කියන මොකද්ද කියන එක දැනගෙන ඉමු. පෝෂණය යනු කුමක්ද? පෝෂණය යනු ජීවියෙකුගේ පරිවෘත්තිය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? පෝෂණය කියලා. හරිම ලේසි නම. හරි. පොයින්ට්ස් තුනයි තියෙන්නේ. මොකද්ද? පළවෙනි එක පරිවෘත්තිය සඳහා අවශ්‍ය වෙන. පළවෙනි එක මොකද්ද? පරිවෘත්තිය සඳහා අවශ්‍ය වෙන. ජීවියෙකුගේ පරිවෘත්තිය සඳහා අවශ්‍ය වෙන. දෙවෙනි එක මොකද්ද? අමුද්‍රව්‍ය. තුන්වෙනි එක ශක්තිය. පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලියයි. ඔන්න ඒක අපි ඊළඟ පොයින්ට් එක විදිහට දාමු. පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? පෝෂණය කියලා. එතකොට මේක සතුන්ගේ පෝෂණය කිව්වොත් සතුන්ගේ කියන කැලේ දාලා කියන්නේ. හරි. සතුන්ගේ පරිවෘත්තිය සඳහා අත්‍යවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලිය සතුන්ගේ පෝෂණය ලෙස හඳුන්වයි. ශාකවල කියලා හො ශාක කියන කැලේ දාලා කියන්නේ. හරි. ශාකවල පරිවෘත්තිය සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලියයි. දැන් ඔයගොල්ලෝගේ නම වෙන පාඩම වල ශුද්ධ ජීව විද්‍යාවේදී අපි වෙනම මේ කතා කරනවානේ. එතන දැන් මොකද්ද කියන්නේ? ශුද්ධ ජීවීන්ගේ පෝෂණය යන කුමක්ද? ඉතින් ශුද්ධ ජීවීන් කියන කැලේ දාලා මේකම කියන්නයි තියෙන්නේ. හරි මොකද්ද? ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තිය සඳහා අත්‍යවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලියයි. හරිම ලේසි. පරිවෘත්තිය සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සහ ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වන අතර කාගේ පෝෂණය දහන්නේ කියලා බලලා ඒ කැලේ දාලා පොදු නිර්වචනය කියන්නයි තියෙන්නේ. හරිම ලේසි. හරි. දැන් අපි බලමු පෝෂණය කියන එක ශාක පැත්තෙන් අපි සලකද්දී ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. පළවෙනි එක තමයි ස්වයං පෝෂකතාවය කියලා කියන්නේ. අනිත් එක තමයි සහජීවීතාවය කියලා කියන්නේ. පළවෙනි එක ස්වයං පෝෂකතාවය. පළවෙනි එක ස්වයං පෝෂකතාවය. අනිත් එක සහජීවීතාවය කියලා කියනවා. හරි. ස්වයං පෝෂකතාවය පළවෙනි එක, අනිත් එක සහජීවීතාවය කියලා වර්ගීකරණය කරනවා. ඒකේ පළවෙනි එක සහ වැදගත්ම එක තමයි මොකද්ද? ස්වයං පෝෂකතාවය කියලා කියන්නේ. ඊට අමතරව තවත් පෝෂණ ආකාරයක් තියෙනවා. අපි ඒකට කියනවා සහජීවීතාවය කියලා. ඒක ගැන අපි දෙවෙනියට කතා කරමු. මුලින්ම ස්වයං පෝෂකතාවය ගැන කතා කරලිමුකෝ. මොකද ස්වයං පෝෂකතාවය කියන්නේ? මේ ස්වයං පෝෂකතාවය කියන එක නිරූපණය කරන ජීවීන්ට තමයි අපි ස්වයං පෝෂීන් කියලා කියන්නේ. එහෙනම් දැන් බලමු ස්වයං පෝෂකතාවය කියන්නේ මොකක්ද කියලා. ස්වයං පෝෂකතාවය කියලා කියන්නේ. ස්වයං පෝෂකතාවය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ අකාබනික සංයෝග භාවිතා කරලා කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා ජීවී. කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා ජීවී. ආය හගින්න කාබන් ඩයොක්සයිඩ් සහ අකාබනික සංයෝග භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා ජීවීන්ට අපි කවුරු කියනවද? ස්වයං පෝෂීන් කියලා. කාබන් ඩයොක්සයිඩ් සහ අකාබනික සංයෝග භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා පෝෂණ ක්‍රමයට අපි කියනවා ස්වයං පෝෂකතාවය කියලා. ඒතර මේ ස්වයං පෝෂකතාවය නිරූපණය කරන ජීවීන්ට අපි කියනවා කවුරු කියලාද? ස්වයං පෝෂීන් කියලා. මේ ස්වයං පෝෂකතාවය කියන පෝෂණාකාරය නිරූපණය කරන ජීවීන්ට අපි කියනවා කවුරු කියලාද? ස්වයං පෝෂීන් කියලා. ස්වයං පෝෂීන් කියලා කියනවා. පැහැදිලිද? එතකොට මේක තමයි ශාක රාජධානිය තුළ අපිට බහුලව දකින්නට ලැබෙන පෝෂණය. මොකද්ද? ශාක ස්වයං පෝෂීන් වේ. එනම් ශාක ස්වයං පෝෂකතාවය නිරූපණය කරන නිසා තමයි අපි ඒකට කවුරු කියන්නේ? ස්වයං පෝෂීන් කියලා කියන්නේ. ස්වයං පෝෂකතාවය කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් සහ කාබනික සංයෝග භාවිතා කරමින් කාබනික සංයෝග සංශ්ලේෂණය කරගන්නා ක්‍රමයට අපි කියනවා ස්වයං පෝෂකතාවය කියලා. මේ ස්වයං පෝෂකතාවය නිරූපණය කරන ජීවීන්ට අපි කියනවා කවුරු කියලාද? ස්වයං පෝෂීන් කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟ තමයි ශාක නිකන් ස්වයං පෝෂීන් නෙමෙයි. ශාක වලට තව කෑල්ලක් එකතු වෙනවා. හරි. ඒක මම කොළ පාටටම දාන්නම්කෝ. ශාක නිකන් ස්වයං පෝෂීන් නෙවෙයි. එහෙනම් මොන ස්වයං පෝෂීන්ද? ප්‍රභා ස්වයං පෝෂීන්. ශාක ප්‍රභා ස්වයං පෝෂීන්. මොකද්ද ඒකේ තේරුම? ප්‍රභා කියන එකේ තේරුම තමයි ශාක ශක්තිය ලබා ගන්නේ ආලෝකයෙන් කියන එක. ශක්තිය ලබා ගන්නේ සූර්යාලෝකයෙන් කියන එක. පැහැදිලිද? එතකොට මතක තියාගන්න ශාක ශක්තිය ලබා ගන්නේ සූර්යාගේ ආලෝකයෙන්. ඒක නිසා ඒගොල්ලෝ ප්‍රභා වෙනවා. ඊට අමතරව ශාක කාබන් ලබා ගන්නේ අකාබනික කාබන් ස්වරූපයෙන් නිසා යා ස්වයං පෝෂී ජීවියෙක් වෙනවා. පැහැදිලිද?
කාබන් ලබා ගන්නා ප්‍රභාවය අනුව ස්වයං පෝෂිත විෂම පෝෂිත කියලා වර්ගීකරණය කරනවා. කාබන් ලබා ගන්නා ප්‍රභාවය අනුව ස්වයං පෝෂිත විෂම පෝෂිත කියලා වර්ගීකරණය කරනවා. කාබන් ලබා ගන්නේ කාබන් ඩයොක්සයිඩ් විදියට නම් ඒගොල්ලෝ ස්වයං පෝෂී ජීවි. හරි. එතකොට මෙතනදී ශාක ආලෝකයක් ලබා ගන්නවා ශක්තිය විදියට ඊට අමතරව කාබන් ලබා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් විදියට. ආලෝකය ලබා ගන්න නිසා ප්‍රභා, කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න නිසා ස්වයං පෝෂී. ඒක නිසා ශාක සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම ප්‍රභා ස්වයං පෝෂීන් කියලා තමයි අපි වර්ගීකරණය කරන්නේ. පැහැදිලිද? එතකොට ශාක බහුතරයක් ප්‍රභා ස්වයං පෝෂී පෝෂණය නිරූපණය කරනවා. ඊළඟ අපි ඉතුරු වෙලා තියෙන්නේ සහජීවීතාවය එහෙම නැත්නම් සහජීවනය කියන පෝෂණය. සහජීවීතාවය එහෙම නැත්නම් සහජීවනය කියන පෝෂණය. මොකද්ද සහජීවනය කියන්නේ? මේකේ නම කියද්දිම අපිට තේරෙනවා නිකන් සහජීවනය කියන්නේ නිකන් එකට ජීවත් වෙනවා වගේ අදහසක් කියවෙනවනේ. හරියටම හරි ඒක තමයි මේකේ සම්පූර්ණ මුඛ්‍ය අදහස වෙන්නේ. පැහැදිලිද? ඒතකොට සහජීවනය එහෙම නැත්නම් සහජීවීතාවය කියලා කියන්නේ ඒකට පොදු නිර්වචනයක් තියෙනවා. ඒක හරියම ලේසි නිර්වචනයක්. එතකොට සාමාන්‍යයෙන් සහජීවනය කියලා කියන්නේ දෙන්නෙක් එකට ඉන්නවා වගේ එකක්. හරි. එතකොට පොදු නිර්වචනය ගත්තොත් මේක පොයින්ට්ස් දෙකක් තියෙනවා. මුලින්ම අපි දෙවෙනි පොයින්ට් එක මතක් කරගෙන ඉමු. දෙවෙනි පොයින්ට් එක තමයි විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු ඉතා සමීපව ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක්. හරි. විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් අතර ඉතා සමීපව ජීවත් වෙමි. ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවය. හරි. විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් අතර ඊළඟ ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් තමයි මේ සහජීවනය කියලා කියන්නේ. එතකොට පළවෙනි පොයින්ට් එක ඒක අපි ඇඩ් කරන්න ඕන. මොකද්ද? පෝෂණ අවශ්‍යතාවය සඳහා. මොකක් සඳහාද මේගොල්ලෝ මේ විදිහට ඉන්නේ? පෝෂණ අවශ්‍යතාව සඳහා. මොකක් සඳහාද මේගොල්ලෝ මේ විදිහට ඉන්නේ? පෝෂණ අවශ්‍යතාවය සඳහා. පෝෂණ අවශ්‍යතාවය සඳහා විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් අතර ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් තමයි අපි කියනවා කියලාද? සහජීවනය කියලා. පැහැදිලිද? ඒක සහජීවනය කියන නිර්වචනයේ ප්‍රධාන පොයින්ට්ස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පැහැදිලිද? මුලින්ම මෙන්න මේ කරුණු දෙක මතක තියාගන්න. ඊට පස්සේ මේ කැලල අවසානයේට ඇඩ් කරගන්නයි තියෙන්නේ. පෝෂණ අවශ්‍යතාවය සඳහා කියලා. හරි. නැවත ආයෙ මතක් කරගමු. සහජීවනය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? පෝෂණ අවශ්‍යතාවය සඳහා විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් අපි කියන මොකක් කියලාද? සහජීවනය කියලා. ඔන්න මම දන්නේ කැලලෙන් කැලල පැහැදිලි කරන්නයි යන්නේ. මෙතන මේ ජීවීන් දෙන්න එකට ඉන්නේ ඇයි? හේතුව පෝෂණ අවශ්‍යතාවය සඳහා. විශේෂ දෙකකට අයත් ජීවීන් වෙන්න ඕනද? අනිවාර්යයි. මෙතන විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් හෝ විශේෂ කිහිපයක් වෙන්න පුළුවන්. නමුත් අපිට දීලා තියෙන නිර්වචනයේදී ඕගොල්ලන්ට කියන්න කියලා තියෙන්නේ විශේෂ දෙකකට අයත් ජීවීන් විතරක් අපි සලකනවා කියලා. මේ විශේෂ නිර්දේශයේදී. ඔතනින් එහාට ගියාම තව ගොඩක් කට්ටිය ඉන්නවා. දැනට අපි සලකන්නේ සහජීවී පෝෂණයේදී විශේෂ දෙකක ජීවීන් පමණයි. ඒ රෙස්ට්‍රික්ෂන්ස් යටතේ තමයි අපි මේ නිර්වචනේ මේ විදිහට විස්තර කරන්නේ. පැහැදිලිද? එතකොට විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් එකට ඉන්න ඕන. ඇයි ඉන්නේ? පෝෂණ අවශ්‍යතාවය සඳහා. ඒ දෙන එකට ඉඳලා එකට ජීවත් වෙන්නේ. එකට ජීවත් වෙමින් පාරිසරික සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. එක්කෙනෙකුට එක්කෙනෙක් නැතුව බෑ වගේ. පැහැදිලිද? එක්කෙනෙකුට එක්කෙනෙක් නැතුව බෑ වගේ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. අපි ඒකට තමයි මොකක් කියන්නේ? සහජීවනය කියන්නේ. සහජීවනය යනු එකට ජීවත් වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට මේකෙන් මේ කැලේ පැහැදිලි වෙනවා. ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක්. අපි කියන මොකක් කියලාද? සහජීවනය කියන්නේ. මම ආයෙත් නිර්වචනය කියන්නම්. පෝෂණ අවශ්‍යතාවය සඳහා විශේෂ දෙකකට අයත් ජීවීන් දෙන්නෙක් ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් අපි කියන මොකක් කියලාද? සහජීවනය කියලා. මේ සහජීවන පෝෂණ ක්‍රමය ප්‍රධාන කොටස් තුනකට අපි වර්ගීකරණය කරනවා. මේ සහජීවනය කියන පෝෂණ ක්‍රමය ප්‍රධාන කොටස් තුනකට වර්ගීකරණය කරනවා. ඒකේ පළවෙනි එක තමයි අන්‍යෝන්‍යාධාරය. පළවෙනි එක අන්‍යෝන්‍යාධාරය. අන්‍යෝන්‍යාධාරය කියන්නේ නිකන් ඒ වචනේ නිකන් පුරුදුයි වගේ නේ. අන්‍යෝන්‍යාධාර සමිති කියලාම જાතියක් තියෙනවානේ. ඒකම තමයි මේක. හරි. ඒතර පළවෙනි පෝෂණ ක්‍රමය මොකද්ද? අන්‍යෝන්‍යාධාරය. දෙවෙනි එක සහභෝජීතාවය. දෙවෙනි එක මොකද්ද? සහභෝජීතාවය. තුන්වෙනි එක පරපෝෂීතාවය. තුන්වෙනි එක පරපෝෂීතාවය කියන්නේ. පළවෙනි එක මොකද්ද? අන්‍යෝන්‍යාධාරය. දෙවෙනි එක සහභෝජීතාවය. තුන්වෙනි එක පරපෝෂීතාවය. මේ වලින් අදහස් වෙන්නේ මොකද්ද? මම නිකන් සරල තනි තේරුම කියන්නම්කෝ. අන්‍යෝන්‍යාධාරය කියන්නේ මොකද්ද? මෙතනදී විශේෂ දෙයක ජීවීන් දෙන්නෙක් ඉන්නවනේ.
දෙන්නටම වාසී නම් අපි කියනවා අන්‍යෝන්‍යතාවය කියලා. පස්සේ අපි නිර්වචනය හදලා ලියමු. දැන් තේරුම ගන්න. හරි? නැත්නම් මේකේ අදහස තේරුම් ගන්න. අන්‍යෝන්‍යතාවය යනු අන්‍යෝන්‍යතාවය. අපි දෙගොල්ලන්ටම වාසී. ජීවින් දෙන්නටම වාසී නම් අපි කියනවා අන්‍යෝන්‍යතාවය කියලා. ඊළඟ සහභෝජීතාවය. සහභෝජීතාවය කියලා කියන්නේ එක්කෙනෙකුට වාසී අනිත් එක්කෙනාට වාසියකුත් නැහැ අවාසියකුත් නැහැ මුකුත් නැහැ නියුට්‍රල්. ජීවින් දෙන්නෙක් එකට ඉන්නවා එක්කෙනෙකුට මාර විදියට වාසිය නිසා එයා මෙයත් එක්ක ඉන්නේ අනිත් එක්කෙනාට එයා හිටියත් එකයි නැතත් එකයි. කිසිම වාසියකුත් නැහැ කිසිම අවාසියකුත් නැහැ. අපි ඒක කියනවා මොකක්ද? සහභෝජීතාවය කියලා. අවසාන එක පරපෝෂීතාවය. මේකෙදි නම් එක ජීවියෙකුට වාසි වෙනවා අනිත් එක්කෙනාට අවාසි. හරි. වාසි වෙන එක්කෙනාට අපි කියනවා පරපෝෂිතයා කියලා. ඒතර අවාසි වෙන එක්කෙනාට අපි කියනවා දාරකයා කියලා. පැහැදිලිද? ඔන්න දැන් අපිට පුළුවනි මේ නිර්වචනයේට කැලටි එකතු කරලා මේ වෙන වෙනම කොටස් සඳහා වෙන වෙනම නිර්වචනයන් ගොඩනගා ගන්න. හරි. අපි දැන් බලමු අන්‍යෝන්‍යතාවය යනු කුමක්ද කියලා. හරි. අන්‍යෝන්‍යතාවය යනු සහජීවී පෝෂණයේ එක් ආකාරයක් වන පෝෂණ අවශ්‍යතාවය සඳහා විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් වන අතර මේක කිව්වා ඊටු කැලතුව. මොකද්ද? මෙම විශේෂ දෙකේම ජීවීන් දෙදෙනාටම වාසය සැලසෙන්නේ නම් එය අන්‍යෝන්‍යතාවය ලෙස හඳුන්වනවා. දැන් ආයෙ අහගන්න මේ කැලල කිව්වා මේකේ ස්පෙસિෆික් පොයින්ට් එක කිව්වා. අන්‍යෝන්‍යතාවය වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? දෙන්නටම වාසය කියලා. හරි. ඒතර මේ කැලල දැම්ම අර වාක්‍ය දැම්ම අන්‍යෝන්‍යතාවයේ නිර්වචනය හැදෙනවා. පැහැදිලිද? ආයෙ අහගන්න. පෝෂණ අවශ්‍යතාවය සඳහා ජීවි විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් වන අතර මෙහිදී ජීවි විශේෂ දෙකෙහිම ජීවීන් දෙදෙනාම සඳහා වාසය සැලසෙන්නේ නම් ඒ අන්‍යෝන්‍යතාවය ලෙස හඳුන්වයි. පැහැදිලිද? ඊළඟට බලමු. ඊළඟට සහභෝජීතාවය කියන්නේ මොකක්ද කියන එක. හරි. මේ කැලලට පොඩි කැලලක් එකතු කරන්නයි තියෙන්නේ. හරි. පෝෂණ අවශ්‍යතාවය සඳහා විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් වන අතර මෙහිදී ජීවි විශේෂ දෙකකින් නැත්නම් එක් විශේෂයක් සඳහා පමණක් වාසය සැලසෙන අතර අනික් විශේෂය සඳහා බලපෑමක් නැත්නම් අපි ඒක කියනවා සහභෝජීතාවය කියලා. අවසාන එක බලමු අපි පරපෝෂීතාවය කියන්නේ මොකද්ද? මේකමම කියලා අවසාන වාක්‍ය දානවා. හරි. පෝෂණ අවශ්‍යතාවය සඳහා ජීවි විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඉතා සමීපව ජීවත් වෙමින් ගොඩනගා ගන්නා පාරිසරික සම්බන්ධතාවයක් වන අතර මෙහි එක් ජීවි විශේෂයකට වාසි සැලසෙන ලෙසත් අනික් ජීවි විශේෂයට අවාසි සැලසෙන ලෙසත් පෝෂණ ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. නම් අපි ඒකට කියනවා පරපෝෂීතාවය කියලා. වාසි සැලසෙන ජීවියාට කියනවා අපි පරපෝෂිතයා කියලා. අවාසි සැලසෙන ජීවියාට අපි කියනවා දාරකයා. එක එක් පෝෂණය ගැන වෙන වෙනම සලකා බලමු. පළවෙනි එක තමයි අන්‍යෝන්‍යතාවය කියලා කියන්නේ. මම ඔයගොල්ලෝ මීට කලිනුත් කිව්වා අන්‍යෝන්‍යතාවය කියන එකේ තේරුම. හරි. මේක සහජීවී සංවාද වලින් පළවෙනි එක. ඒකෙදී ජීවි විශේෂයේ ජීවීන් දෙන්නම සඳහා වාසය සැලසෙනවා නම් අපි ඒකට කියනවා අන්‍යෝන්‍යතාවය කියලා. දැන් අපි බලමු ඒක දීලා තියෙන දර්ශනීය උදාහරණ මොනවද කියලා. මේ විෂය නිර්දේශයේ මෙතනදී සඳහන් වන උදාහරණ වලට අමතරව තව වෙන වෙන තැන්වල සඳහන් වන උදාහරණ මම මේකටම දානවා. ඒතර ඔයගොල්ලන්ට එකට මතක තියාගන්නට පුළුවන්. පැහැදිලිද? නැත්තම් කොටසක් මෙතන කොටසක් තව තැනක කොටසක් තව තැනක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ප්‍රශ්න හදී ඔක්කොම එකතු කරලා අහන්න ප්‍රශ්න පත්‍රය හදලා ගෙනා දන්නවා. මොකද එයානේ තැන් වලට දාලා තියෙන්නේ. හරි. ඒක නිසා ඒගොල්ලෝ දන්නවා ගානට ඒ ටික එකතු කරලා ප්‍රශ්න අහන්න. ඔබ දන්නේ නැත්නම් ඒවා තියෙන්නේ තැන් වල කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි වෙනවා. ඒකෝට MCQ එකක් ගත්තොත් වාක්‍ය 3ක් විතර ඔයගොල්ලෝ දන්නවා. ඊටු දෙක දන්නේ නැහැ. ඉතින් කොහොමද වැරදි උත්තරය හෝ නිවැරදි උත්තරය හොයාගන්නේ? ඒක නිසා මේවා ගැන ඉතාම සූක්ෂමව සාවධානව ඉගෙන ගන්නට ඕනේ. හරි. විෂය නිර්දේශ ඉගෙන ගන්නවා කියලා ගුරුවරයා කියන ඔක්කොම ටික ලියාගෙන ගෙදර ඇවිල්ලා පාඩම් කරන එක නෙවෙයි කරන්න ඕන. හරි. මේ විෂය නිර්දේශයේ තියෙන විෂයපතය A to Z අවබෝධ කරගන්නට ඕන. නැත්නම් ඕගොල්ලන්ටම තමයි අමාරුව වැටෙන්න වෙන්නේ. හරි. දැන් පළවෙනි එක බලමු. අන්‍යෝන්‍යතාවය සඳහා දර්ශීය පළවෙනි උදාහරණය තමයි රනිල මුල ගැටිති. පළවෙනි උදාහරණය තමයි කවුද? රනිල මුල ගැටිති කියලා කියන්නේ. රනිල ශාක තියෙනවානේ. රනිල ශාක. ඒ කියන්නේ මොනවද? ඔය නිදි කුඹා. සෝයා බෝංචි වගේ ශාක. හරි. නිදි කුඹා සෝයා බෝංචි වගේ රනිල ශාක තියෙනවානේ. ඒවල ගහක් ගලවලා බලන්න. එතකොට ඔයගොල්ලෝ දකින්න පුළුවන් මුල්වල මෙන්න මේ වගේ බෝල වගේ જાතියක් තියෙනවා. හරි. මෙන්න මේවට අපි කියන්නේ මොනවද කියලාද? රනිල මුල ගැටිති කියලා කියන්නේ. මේවට මොනවද කියන්නේ? රනිල මුල ගැටිති. රනිල ශාකවල මුලේ තියෙන ගැටිති. අපි ඒකට කියන රනිල මුල ගැටිති කියලා. මෙන්න මෙතන තියෙන සහජීවී සංගමයක්. මේ මූල ගැටිත්ත ඇතුලේ ඉන්නවා බැක්ටීරියාවක්. මේ මූල ගැටිත්ත ඇතුලේ ඉන්නවා බැක්ටීරියාවක්. එයාගේ නම රයිසෝබියම්. එයාගේ නම රයිසෝබියම්. රයිසෝබියම් කියන බැක්ටීරියාව තමයි මේක ඇතුලේ ඉන්නේ. රයිසෝබියම් මේක අස්සේ ඉඳගෙන මොනවද කරන්නේ? මේකෙන් අපි වෙනම ඉගෙන ගන්නවා කොහෙද? ශුද්ධ ජීව විද්‍යාව කියන පාඩමේ. ඒ දැන් මේක මතක තියාගන්න ඕන. හරි. රයිසෝබියම් මෙතන ඉඳගෙන මොකද කරන්නේ?
වායුගෝලයේ තියෙන N2 කියන වායුව ඇමෝනියම් අයන බවට පත් කරනවා. හරි? වායුගෝලයේ තියෙන N2 කියන වායුව මොනවා බවට පත් කරනවද? ඇමෝනියම් අයන බවට පත් කරනවා. හරි? මෙතනදී වායුගෝලයේ N2 වල ඔක්සිජනාංශය කීයද? 0යි. ඇයි N2 කියලා කියන්නේ සංශුද්ධ ද්විපරමාණුක වායුවක්. හරි? එතකොට ඔක්සිජනාංශය කියන්නේ 0යි. මෙතනදී නයිට්‍රජන්ගේ ඔක්සිජනාංශය කීයද? ඍණ 3යි. හරි? නයිට්‍රජන්ගේ ඔක්සිජනාංශය කීයද? ඍණ 3යි. එතකොට ඕගොල්ලෝ මේ හිතලා කියන්නේ මෙතනදී මොකක්ද මේ වෙලා තියෙන්නේ? නයිට්‍රජන් ඔක්සිහරණය වෙලා. නයිට්‍රජන් ඔක්සිහරණය වෙන මෙම ක්‍රියාවලියට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. මේක අපි කියන්නේ මොකක්ද කියලාද? නයිට්‍රජන් තිර කිරීම කියලා කියනවා. මේකට කියනවා මොකද්ද? නයිට්‍රජන් තිර කිරීම කියලා කියනවා. එතකොට මේ ඔබ දකින්නේ කුමක්ද? නයිට්‍රජන් තිර කිරීම. කවුද මේක කරන්නේ? රයිසෝබියම්. කොහේ ඉඳලාද මේක කරන්නේ? රනිල මූල ගැටිත්තේ ඉඳලා. ඇයියා රනිල මූල ගැටිත්තේ ඉන්නේ? ඒක තමයි සහජීවී සංගම් වල පළවෙනි එකම අන්‍යෝන්‍ය ආධාරය සඳහා උදාහරණය. හරි? දැන් අපි බලමු මේක අන්‍යෝන්‍ය ආධාරයක් වෙන්නේ කොහොමද? දෙන්නටම වාසි වෙන්නේ කොහොමද කියලා. හරි? රනිල මූල ගැටිත්තේ ඉන්න රයිසෝබියම් මගින් වායුගෝලයේ N2 ඇමෝනියා බවට පත් කරලා ශාකීන දෙක උරා ගන්න. ඔන්න මෙතන වෙනත් MCQ එකක් තියෙනවා. මොකක්ද? ඇමෝනියම් විදියට ශාක නයිට්‍රජන් උරා ගන්නවද පසෙන්? ඔව්. හරි? ශාක නයිට්‍රජන් උරා ගන්න ප්‍රධාන ආකාරයන් දෙකක් විදියට පළවෙනි එක තමයි මොකක්ද? ඇමෝනියම් අයන විදියට. තේරුණාද පළවෙනි එක මොකද්ද? ඇමෝනියම් අයන විදියට. ඊට අමතරව උරා ගන්නවා NO3- අයන විදියට. ඒක අපි වෙනම කතා කරනවා ඉස්සරහට. දැන් මතක තියාගන්න. මේ විදිහට නයිට්‍රජන් තිර කරලා හදන ඇමෝනියම් අයන ශාක උරා ගන්නවා කියලා. එතකොට ඔන්න ශාකේට වාසියක් තියෙනවා. මොකද්ද? එයාට අවශ්‍ය නයිට්‍රජන් ටික කවුරු ලබා දෙනවද? මේ රයිසෝබියම් ලබා දෙනවා. ඒක නිසා ශාකයේ පැත්තෙන් ඒක වාසි. තේරුණාද? රයිසෝබියම්ට මේ මෙතන ඉන්න එකේ තියෙන වාසිය මොකද්ද? රයිසෝබියම්ගේ ශාකයට වාසියනේ. ශාකයෙන් රයිසෝබියම්ට වාසි වෙනවද? ඔව්. ශාකය මගින් රයිසෝබියම්ට මෙතන ඉන්නට අවශ්‍ය සියලුම තත්ත්වයන් සලසා දෙනවා. ශාකය මගින් ආහාර දෙනවා. ශාකය මගින් පෝෂණ ගෙනත් දෙනවා. ශාකය මගින් රයිසෝබියම්ට මෙතන ඉන්න නිර්වායුක තත්ත්වයක් නිර්මාණය කරනවා. ශාකය මගින් රයිසෝබියම්ට මෙතන ඉන්න නිර්වායුක තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව ශුද්ධ ජීව විද්‍යාවෙන් සාකච්ඡා කරනවා. හරි? නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් නයිට්‍රජන් තිර කරන්නේ නයිට්‍රජනේස් කියලා එන්සයිම් එකක් භාවිතා කරලා. මොකක්ද භාවිතා කරලා කිව්වා? නයිට්‍රජනේස්. මොකක්ද භාවිතා කරන එන්සයිම් එක? මේ ක්‍රියාවලිය කරන්න පාවිච්චි කරන එන්සයිම් එක තමයි නයිට්‍රජනේස්. මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන එන්සයිම් එක නම් මොකක්ද? නයිට්‍රජනේස්. එන්සයිම් එක නම නයිට්‍රජනේස්. මේ නයිට්‍රජනේස් කියන එන්සයිම ඔක්සිජන් වලට ඉතා සංවේදී එන්සයිමයක්. ඒක නිසා මේ එන්සයිම ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන නිර්වායුක තත්ත්වයක් ඇත්තේදී. ඒ නිසා රයිසෝබියම්ට මේක හරියට කරගන්න නම් මෙතන මොකක් වෙන්නවද? නිර්වායුක තත්ත්වයක් නිර්මාණය කර යුතුයි. හරි? මෙතන නිර්වායුක තත්ත්වයක් හදන එක ශාකයේ මගින් කරලා දෙනවා. ඒතකොට රයිසෝබියම්ට ඔන්න ඉන්න තැනකුත් හම්බ වෙනවා. ඉන්න තැන කන්න බොන්න ඔක්කොම හම්බ වෙන නිසා රයිසෝබියම්ට මෙතන ඉන්න එක වාසි. හරි? ශාකයේ පැත්තෙන් ගත්තොත් එහෙනම් රයිසෝබියම් මෙතන ඉන්න එක වාසි ශාකයට. ඇයි ඒ? නයිට්‍රජන් ටික තිර කරලා ශාකයට දෙන්න නිසා. ඔන්න දැන් දෙන්නටම වාසි. ඒතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන්න ඕන. පෝෂණ අවශ්‍යතාවය සඳහා ජීව විශේෂ දෙකක් අතර කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. දෙන්නටම වාසි. එහෙනම් ඒක අයිති වෙන්නේ කොහෙටද? අන්‍යෝන්‍ය ආධාරයට. පැහැදිලිද? ඔන්න පළවෙනි උදාහරණය මොකද්ද? රනිල මුල ගැටිති. දෙවෙනි උදාහරණය තමයි උසස් ශාකවල මුල් සහ දිලීර අතර තියෙන දිලීරක මුල සංගමය. දිලීරක මුල සංගමය. දෙවෙනි එක මොකද්ද? දිලීරක මුල සංගමය. ඒ මොකද්ද? මේ නමෙම තියෙන එක තේරුම. හරි? දිලීරක මූල සංගමය. දිලීරයක් මුලක් එක්ක ඉන්න සංගමයක් මෙතන. හරි? මෙතනදී ජීවීන් දෙන්නෙක් ඉන්නවා. කවුද? එකක් දිලීරය. ඒක එක විශේෂයක්. අනිත් එක මුල. මුල කියන්නේ විශේෂයක් නෙවෙයි. හරි? මුල තියෙන ශාකය තමයි ඊළඟ ජීවියා වෙන්නේ. පැහැදිලිද? මුල තියෙන ශාකය සහ දිලීරය අතර තමයි මෙතන සහජීවී සම්බන්ධතාවය තියෙන්නේ. මේ තියෙන උසස් ශාකයේ මුල. හරි? මේ උසස් ශාකයේ මුල පස් වලට යන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. හැම පස් අංශුවක් අතරින්ම මුල් සහ මූලකේශ වලට යන්න බෑ. ගල් තියෙනවා, එක එක දේවල් තියෙනවානේ පොළවේ. ඒතකොට මේ හැම එකක් අස්සෙම යන්න බෑ. ඒක නිසා මේ මුල පස් අංශු අතරට යන්නට තමයි පස් අංශු අතර තියෙන ජලය සහ කනිජන අවශෝෂණය කර ගන්නට මුලට පුළුවන්කම ලැබෙන්නේ. මුලේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙන්න තමයි ද්‍රව්‍ය සහ ජලය අවශෝෂණය කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. නමුත් මෙයාගේ විශාලත්වය නිසා මෙයාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැම තැනටම යන්න පුළුවන් කමක් නැහැනේ. ඒකට කවුරු උදව් වෙනවද? මෙන්න මේ ඔයගොල්ලන්ට පේන දිලීරය දායක වෙනවා.
මේ වගේ සූත්‍රිකාකාර දිලීරයක් පසෙන් ඇවිල්ලා මේ මුලට ආසාදනය වෙනවා. හරි? උසස් ශාකයේ මුලට කවුද ආසාදනය වෙන්නේ? සූත්‍රිකාකාර දිලීරයක්. ආසාදනය වෙලා මොකද කරන්නේ? ගහ මැරෙනවද? ගහ මැරෙන්නේ නැහැ. ගහට මාර වාසි. ගහත් හරි කැමති මේක ආසාදනය වෙනවා. ඇයි? මේ දිලීරේ පුංචි නිසා මේ දිලීරේ තියෙන දිලීර සූත්‍රිකා හැම පස් අංශුවක් අතරින්ම වගේ ගමන් කරනවා. මේ දිලීරේ තියෙන සූත්‍රිකා එක එක පැත්තට ගමන් කරනවා. හරි? ඒක නිසා පස් අංශු අතර තියෙන ද්‍රව්‍ය පවා ඉතා පහසුවෙන් ගන්නට මේ දිලීරේට පුළුවන්කම ලැබෙනවා. මේ හරහා මේ දිලීරේ ගන්න ටික ඔක්කොම කාට ගෙනත් දෙනවද? මේ අදාළ ධාරක ශාකයේ මුලට ගෙනත් දෙනවා. එතකොට හරියට මුලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වුණා වගේ. ඇයි? සාමාන්‍ය මුලක් මගින් උරා ගන්නට වඩා ගොඩාක් පෝෂක මේ දිලීරේ මගින් උරාගෙන මුලට ගෙනත් දෙනවා. මුල නිකන් එයා උරාගත්තා වගේ ගහේ උඩ කොටස් වලට පරිවහනය කරනවා. පැහැදිලිද? එතකොට මේක සහජීවී සංගමයක් වෙන්නේ කොහොමද? මේ ශාකයට වාසී ඇයි ඒ පෝෂක ටික ඔක්කොම දිලීරේක මුල් වලින් ගෙනත් දෙනවා. නැත්නම් දිලීරේ මගින් ගෙනත් දෙනවා. හරි? දිලීරේට තියෙන වාසිය මොකද්ද? දිලීරේට කෑම ටික ඉන්න තැන බොන්න ඔක්කොම ටික කවුද දෙනවද? මේ ශාකයේ මගින් ලබා දෙනවා. පැහැදිලිද? ශාකයේ මගින් දිලීරේ පෝෂණය කරනවා. දිලීරේ මගින් ශාකයේ පෘෂ්ඨික වර්ගඵලය නැත්නම් මුල් වල පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරනවා. ඒතකොට දෙන්නටම වාසී මේක. ඒක නිසා මේකට අයිති වෙන්නේ අන්‍යෝන්‍යාධාරයට. ඊළඟ මොකද්ද? ඊළඟ තමයි සයිකස් ශාකයේ කොරල් මුල් වල ඉන්න ඇනබිනා කියන සයිනෝ බැක්ටීරියාව අතර තියෙන සම්බන්ධතාවය. සයිකස් සහ ඇනබිනා අතර තියෙන සම්බන්ධතාවය. මේ කියන්නේ සයිකස් සිනාලිස් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ සයිකස් කියන ශාකය කියලා ගන්නකො. සයිකඩෝපයිටයර්ටි ඔයගොල්ලෝ කතා කරන්නේ සයිකස් හරි. ජීවන චක්‍ර කතා කරලා තියෙනවනේ මෙයාගේ හරි. මේ සයිකස් වල ප්‍රධාන මුල් තියෙනවනේ පල්ලෙහාට යන්නේ ඒවා හරි. ඊළඟට සයිකස්ට මේවට අමතරව මේ මුල් වලට අමතරව තියෙනවා පොළවේ උඩට එන මෙන්න මේ වගේ මුල්. අපි ඒවට කියන්නේ කොරල් මුල් කියලා. මොනවද අපි ඒවට කියන්නේ? කොරල් මුල්. මේ කොරල් මුල් ඇස්සේ ඉන්නවා සයිනෝ බැක්ටීරියාවක්. එයාගේ නම ඇනබිනා. එයාගේ නම ඇනබිනා. මෙයා මොකෙක්ද? සයිනෝ බැක්ටීරියාවක්. ඒ කියන්නේ ප්‍රභා ස්වයංපෝෂී බැක්ටීරියාවක්. එතකොට මෙයා වැදගත් වෙන්නේ කොහොමද? මෙයාටත් මෙයා වගේම නයිට්‍රජන් තිර කරන්නට පුළුවන්. මෙතනදී ඇනබිනාට පුළුවනි වායු ගෝලයේ තියෙන මොනවද? N2 ඇමෝනියම් අයන බවට පත් කරන්න. මේ ඇමෝනියම් අයන ශාකයේ මගින් උරා ගන්නවා. ඒක නිසා මෙතන වෙන්නේ තර ඉස්සලා කිව්වා වගේමයි නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය. නමුත් මෙතනදී මේ වැඩේ කරන්නේ සයනෝ බැක්ටීරියාවක්. මෙතනදී මේ වැඩේ කරන්නේ සාමාන්‍ය බැක්ටීරියාවක්. මෙයා සයනෝ බැක්ටීරියාවක්. මෙයා නිකන් නෙවෙයි සූත්‍රිකාකාර සයනෝ බැක්ටීරියාවක්. හරි? සූත්‍රිකාකාර සයනෝ බැක්ටීරියාවක්. පැහැදිලිද? මේ සූත්‍රිකාකාර සයනෝ බැක්ටීරියාව මගින් තමයි මේ නයිට්‍රජන් තිර කරලා දෙන්නේ. පැහැදිලිද? ඒක නිසා සයනෝ බැක්ටීරියාව මගින් නයිට්‍රජන් දෙන නිසා ශාකයට වාසි. ශාකයේ මගින් එයාට ඉන්න තරම් කන්න බොන්න දෙන්න නිසා සයනෝ බැක්ටීරියාවට වාසි. දෙන්නටම වාසි. ඒක නිසා මේකත් අයිති වෙන්නේ. මොකද අන්‍යෝන්‍යාධාරිත. මේ තියෙන උදාහරණවලට අමතරව තවත් එක් උදාහරණයක් ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒක තියෙන ශුද්ධ ජීව විද්‍යාවේ යටතේ. ඒ මොකක්ද? ඒ තමයි බැක්ටීරියාවන්ගේ පෝෂණයත් අපි කතා කරනවා. මේ නයිට්‍රජන් පෝෂණය යත්තේ අන්‍යෝන්‍යාධාරය සඳහා උදාහරණයක්. ඒ තමයි ඇසොල්ලා ශාකය හා ඇනබිනා. ඇසොල්ලා ශාකය කියලා කියන්නේ පර්ණාංගයක්. ඇසොල්ලා කියන ජලජ පර්ණාංගය. ජලයේ තියෙන පර්ණාංග විශේෂයක්. පර්ණාංගය කියන ඔයගොල්ලෝ ටෙරෝපයිටා වංශය තමයි ඇති වෙන්නේ. හරි? ටෙරෝපයිටා වල ඇසොල්ලා කියලා කියන්නේ ජලයේ ඉන්න පර්ණාංගයක්. එයාගේ මුල් වලට ආසාදනය වෙන ඇනබිනා. එතන ඉන්න ඇනබිනා මෙතන ඉන්න ඇනබිනා වෙනයි ඈ. මෙතන තියෙන්නේ මොකද්ද? සයිකස් ශාකය සහ ඇනබිනා අතර තියෙන සහජීවී සංගමය. මෙතන තියෙන්නේ මොකක්ද? ඇසොල්ලා ශාකය සහ ඇනබිනා අතර තියෙන සහජීවී සංගමය. ඒතර හතරවෙනි උදාහරණය විදිහට මේක ලියා ගන්න. පැහැදිලිද? ඒතර උදාහරණ 1 2 3 4 මේක තියෙන මයික්‍රෝබයොලොජි වල. නමුත් ප්‍රශ්නවලදී මේකත් ඔයගොල්ලෝගෙන් අහනවා. හරි? මෙතනදී මේ දෙන්නටම වාසි. මොකක්ද? ඇනබිනා වලින් නයිට්‍රජන් තිර කරලා ඇසොල්ලාට ලබා දෙනවා. ඇසොල්ලාට ඒක වාසි. ඇසොල්ලා මගින් කණ්ඩ බොන්න ඇනබිනාට ලබා දෙනවා. ඒතර ඇනබිනාට එතන ඉන්න එක වාසි. හරි? ඒතර මේ ඔක්කොම මොනවද? සහජීවී සංගම් වල ජීවීන් දෙන්නටම වාසි සැලසෙන සහජීවී සංගම්. එහෙනම් ඒවයි තියෙන්නේ අන්‍යෝන්‍යාධාරය කියන කොටසට. ඊළඟට අපි බලමු සහභෝජීතාවය කියන්නේ මොකක්ද කියලා. මම කතා කරන්නේ සහජීවී පෝෂණයේ දෙවන ආකාරය වෙන සහභෝජීතාවය ගැන. හරි? කමෙන්සලිසම් කියලා අපි ඒකට කියනවා ඉංග්‍රීසි වලින්. ඒතකොට සහභෝජීතාවය කියන එකේ නිර්වචනය ගත්තොත් මම ඊට කලින් ඔයගොල්ලන්ට කිව්වා සහජීවනයේ පොදු නිර්වචනයේට එක කෑල්ලක් අපි එකතු කරනවා. මොකද්ද? එක් විශේෂයක් සඳහා වාසි සැලසෙන අතර අනෙක් විශේෂයට බලපෑමක් නොවැටිනම්. ඒ කියන්නේ මෙයාට වාසියකුත් නැහැ අවාසියකුත් නැහැ. එයාට වාසියකුත් නැහැ අවාසියකුත් නැහැ.
ඒ කියන්නේ මේකේ හිටියත් එකයි නැතත් එකයි වගේ. පැහැදිලිද? එහෙමනම් අපි එකට කියන මොකක් කියලාද? සහභෝජීතාවය කියලා. පැහැදිලිද? එතකොට මෙතනත් පෝෂණ අවශ්‍යතාවය පදනම් වෙනවා. එක්කෙනෙක්ගේ පෝෂණ අවශ්‍යතාවය. හරි. අනිත් එක්කෙනාට මෙයා හිටියත් එකයි නැතත් එකයි. නමුත් මේ දෙන්නම එකට ඉන්නවා. ඒකයි මේකේ තියෙන වැදගත්කම. හරි. ඒතර මේ දෙන්නම ඊට සමීපව ඇසුරු කරන නැත්නම් ඊට සමීප සම්බන්ධතාවයක් තියෙනවා මේ දෙන්න අතර. නමුත් එක්කෙනෙකුට වාසි අනිත් එක්කෙනාට කිසි බලපෑමක් නැහැ. උදාහරණය තමයි දාරක ශාක මත තියෙන අපිශාකීය ඕකීඩ්. මේ තියෙන දාරක ශාක මත තියෙන අපි ශාක ලෙස කටයුතු කරන ඕකීඩ්. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන විශාල දාරක ශාකයේ ඒකේ ඔය කොහේ හරි ගහේ පොත්තක නැත්නම් අත්තක් ගාව මෙන්න මේ විදිහට ඕකීඩ් හැදිලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිශාක කියන්නේ මොනවද? ගස් මත වැවෙන ගස්. අර පොඩි පොඩි ගස් වලට තමයි අපි කියන්නේ අපිශාක කියලා. හරි. එතකොට මේ අපිශාකයක් ලෙස තමයි මේ ඕකීඩ් අපිට දකින්නට පුළුවන් වෙන්නේ. තේරුණාද? එතකොට මේ ඕකීඩ් මෙතන ඉති ප්‍රධාන දාරක ශාකයට මේකෙන් බලපෑමක් තියෙනවද? නැහැ. ඕකීඩ් ඔතන හිටියත් එකයි නැතත් එකයි. ඇයි? ඕකීඩ් ඔතන හිටියා කියලා ඕකීඩ් දාරක ශාකෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ. ඒකට හේතුව ඕකීඩ් කියන්නේ ස්වාධීන ප්‍රභා ස්වයංපෝෂී ශාකයක්. ඕකීඩ් කියන්නේ ස්වාධීන ප්‍රභා ස්වයංපෝෂී ශාකයක්. මෙයාගේ මුල් මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. මුල් වල කෙළවර කොළ පාටයි. හරි. මේගොල්ලෝ අවශෝෂණය කරගන්නේ වායු ගෝලයෙන් තමයි සියලුම ද්‍රව්‍ය. හරි. වායු ගෝලයෙන් තමයි උරාගන්නේ. ජලයේ පවා වායු ගෝලයේ ජල වාෂ්ප උරාගන්නේ. ඒතකොට ප්‍රධාන ශාකයේ කිසිම බලපෑමක් නැහැ. ප්‍රධාන ශාකයේ ඉන්නේ කොහෙද මෙයා? මැරුණු ඔය වල්ක පඩකයක වගේ තැනක ඉන්නේ. ඉතින් ඒක තිබ්බත් එකයි නැතත් එකයිනේ. ප්‍රධාන ශාකයට ගාණක්වත් නැහැ. ඒ ප්‍රධාන ශාකයේ කිසිම දෙයක් යන්නේ නැහැනේ මෙයාට. මෙයා ස්වාධීනව තමයි ඉන්නේ. මෙයාට ඕන ආහාර මෙයා තමයි හදාගන්නේ. ඇයි? සූර්යාගේ සූර්ය ශක්තිය අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරි. සූර්යාගේ සූර්ය ශක්තිය අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිෂ්පාදනය කර ගන්නවා. ප්‍රධාන ශාකයට ගාණක්වත් නැහැ. පැහැදිලිද? හැබැයි මෙයාට වාසිද මෙතන ඉන්න එක? ඒ කියන්නේ ඕකීඩ් වලට වාසිද මේ ගහ උඩ ඉන්න එක? වාසි නේ නම. ඕකීඩ් මාර වාසි. මොකද්ද වාසි? ඕකීඩ් පොළවේ හිටියානම්. මේ ඕකීඩ් කියන ගහ පොළවේ හිටියානම්. පොළවේ ඉන්න අනිත් භෞමික ශාකත් එක තරඟ කරන්න ඕන. මොනව සඳහාද? සියලුම සාධක සඳහා. හරි. පෝෂක ගන්න තරඟ කරන්න ඕන. ආලෝකය ගන්න තරඟ කරන්න ඕන. ජලය ගන්න තරඟ කරන්න ඕන. මෙතනදී යා මොකද මේ කරගෙන තියෙන්නේ? සියලුම සාධක සඳහා වන තරඟය අවම කරගෙන තියෙන්නේ. හරි. තරඟයක් නැහැ මෙයාට. ඇයි මේ මට්ටමේ කවුරුත් නැහැ නේද? ඒක නිසා මෙයාට තරඟයක් නැහැ. එයා තරඟය අවම කරගෙන එයාගේ වාසියක් මේකෙදි නිර්මාණය කරගෙන තියෙනවා. ඒක නිසා ඕකීඩ්ගේ පැත්තෙන් මේක යාට වාසි එක් ජීව විශේෂය සඳහා වාසි සැලසෙන අතර දාරක ශාකයේ පැත්තෙන් එයාට කිසිම වාසියක් නැහැ. ඒ වගේම යා වාසියක් නැහැ. ඒ දෙයට බලපෑමක් නැහැ වගේ. ඒක නිසා මේකයි කියන්නේ කොහෙද සහභෝජීතාවයට. පැහැදිලිද? ඒක තමයි උදාහරණය වෙන්නේ. අපි දාරක ශාක මත තියෙන අපි ශාකීය ඕකීඩ් තමයි ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඇතේ සහභෝජීතාවය සඳහා උදාහරණය වෙන්නේ. මීට අමතරව ගත්තොත් එහෙම තව අපි ඉස්සරහට විෂය නිර්දේශයේදී සහභෝජීතාවය සඳහා වෙනත් උදාහරණ සාකච්ඡා කරනවා. මෙතනදී මේක දැනගෙන ඉඳපුවම හොඳටම ඇති. දැන් අපි කතා කරන්න යන්නේ සහජීවනයේ තුන්වන ආකාරය වෙන පරපෝෂීතාවය සම්බන්ධයෙන්. පරපෝෂී කියද්දිම අපි දන්නවා සාමාන්‍යයෙන් මේක නම් පොදු ව්‍යවහාරයේදී භාවිත කරන වචනයක්නේ. පරපෝෂිතෙක් වගේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් පෝෂණය ලබා ගන්නවා. එයා වෙන කෙනෙක්ගෙන් පෝෂණය ලබා ගන්නවා වගේම අර පෝෂක ද්‍රව්‍ය දෙන එක්කිනාට මොකද වෙන්නේ? එයා අසනීප වෙලා මැරිලා යනවා. නැත්නම් එයා අසනීප වෙනවා. ඒතර එයාට ලොකු බලපෑමක් තියෙනවා. එනම් පරපෝෂිතාවය කියලා කියන්නේ සහජීවී පෝෂණයේ එක් ආකාරයක්ම තමයි. හරි. ඒ කියන්නේ ජීවි විශේෂ දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක්. නැත්නම් කිට්ටු සම්බන්ධතාවයක්. මොනව සඳහාද? පෝෂණ අවශ්‍යතාවය සඳහා තමයි මේ සම්බන්ධතාවය තියෙන්නේ. නමුත් මේකෙදි එක් විශේෂයක් සඳහා වාසි සැලසෙන අතර අනිත් විශේෂය සඳහා හානි සිදු වේ. වාසි සැලසෙන විශේෂයට මම මීට කලින් කිව්වා වගේ අපි ඒකට කියන්නේ පරපෝෂී විශේෂය කියලා. මේකට අපි කියන්නේ පරපෝෂී විශේෂය කියලා. මේ වගේ හානි සිදු කරන විශේෂයට අපි කියන්නේ ධාරකයා කියලා. හරි. හානි වෙන එක්කිනා ධාරකයා ඒකෙන් වාසි වෙන එක්කිනාට අපි කියනවා පරපෝෂිතයා නැත්නම් පැරසයිට් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. තේරුණාද? එතකොට මේ විදිහට පරපෝෂීතාවයේ ශාක අතර දකින්නට පුළුවන්ද? පුළුවනි. ශාකවල ප්‍රධාන පරපෝෂී ශාක වර්ගයන් දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අර්ධ පරපෝෂී ශාක. පළවෙනි එක මොකද්ද? අර්ධ පරපෝෂී ශාක. පළවෙනි එක අර්ධ පරපෝෂී ශාක. ඊළඟ එක තමයි පූර්ණ පරපෝෂී ශාක. ඊළඟ එක මොකද්ද? පූර්ණ පරපෝෂී ශාක. මොකද්ද මේ අර්ධ පරපෝෂී ශාක කියලා කියන්නේ? මේ ශාක පරපෝෂී නමුත් සම්පූර්ණයෙන් නෙවෙයි. ඒ කියන්නේ මේ ශාක ධාරකයාගෙන් හැමදේම ගන්නෙ නැහැ. කොටසක් ගන්නවා කොටසක් යාලා හදා ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අර්ධ පරපෝෂී ශාක වලට උදාහරණය තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ශාකවල ප්‍රධාන ධාරක ශාක තියෙනවානේ.
ප්‍රධාන දාරක ශාකවල අතුවල වැවෙනවා ඔයගොල්ලෝ දන්නවා. ෆෝටා කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆෝටගස් කියලා කියන්නේ ෆෝටරල් කියලා කියන සාමාන්‍යයෙන් හරි. මේක පිළිල ශාක. සිංහලෙන් අපි කියන්නේ පිළිල ශාක, ඉංග්‍රීසි වලින් කියන්නේ ලොරැන්තස්. සිංහලෙන් අපි කියන්නේ පිළිල ශාක, ඉංග්‍රීසි වලින් කියන්නේ ලොරැන්තස් කියලා. මට තියාගන්න ලේසි. පිළිල කියන එකේ ලයිනු දෙකක් තියෙනවා. එහෙනම් මේක පටන් ගන්න එල් අකුරේ. හරි. ඇයි ඒක මම මතක තියාගන්න කියන්නේ තව සුට්ටකින් මේ වගේම නමක් කියන තව එක්කෙනෙක්ගේ නම කියනවා. හරි. ඒතකොට ඒකයි මේකයි පටලැවෙනවා. විභාගෙදී පටලවලම දෙනවා ඒගොල්ලෝ. මොකද ප්‍රශ්න පත්‍රය හදන මිනිස්සු හොඳට ඔළුව කල්පනා කරන මිනිස්සු. ඔබට වරදින තැන් ටික ඔක්කොම ඒගොල්ලෝ දන්නවා. ඔබට වරද්දපු තැන් ටිකත් ඔක්කොම ඒගොල්ලෝ දන්නවා. ඒක නිසා මේව මතක තියාගන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න වෙනවා. පිළිල කියන එකේ ලයිනු දෙකක් තියෙනවානේ. එහෙනම් පිළිලවල ඉංග්‍රීසි වචනේ පටන් ගන්න එල් අකුරින්. එල් අකුරින් කියලා කියන්නේ ලොරැන්තස්. හරි. මේ තියෙන්නේ ලොරැන්තස්. ඒක පිළිල නම් ලොරැන්තස්. පිළිල එහෙම නැත්නම් ලොරැන්තස් කියන මෙන්න මේ ශාකය අර්ධඵලපෝෂී වෙන්නේ කොහොමද? මෙයාගේ මුල් මේ ශාකයේ අතු වලට බහිනවා. ඇතුළට බහිනවා. බහැලා මොකද කරන්නේ? මේ ප්‍රධාන ශාකයෙන් එන ජලය මෙයා උරා ගන්නවා. ප්‍රධාන ශාකයෙන් එන පෝෂක ටික මේ පිළිල ශාක උරා ගන්නවා. ඒකයි ඔය සාමාන්‍ය ව්‍යවහාරයේදී අපේ අම්මලා කියන්නේ මොකද්ද? ෆෝටා වැලක් හැදිලා ගහේ. ඒක කැපුවේ නැත්තම් ගහ දුර්වල වෙනවා. හරිද? ගහ නැත්තම් නිසරු වෙනවා. ගහ නිසරු වෙලා ගෙඩි හැදෙන්නේ නැතුව යනවා. ෆෝටා වැල් තියෙනකන් ගස්වල ගෙඩි හැදෙන්නේ නැහැ කියන්නේ. ඒකට හේතුව මේ ශාකයේ මගින් පෝෂක ද්‍රව්‍ය සහ ජලය උරා ගන්න නිසා ප්‍රධාන ධාරක ශාකයට ඒක අවාසියක්. එතකොට මොකද්ද අපි ඒකට කරන්න ඕන? මේ අතු පිටින් කපලා අයින් කරලා දාන්න ඕන. එතකොට පිල්ල ටික අයින් වුණාට පස්සේ මේ ශාකය සාමාන්‍ය සරු ශාකයක් බවට පත් වෙනවා. ඒකට හේතුව මේ ශාකය ජලය සහ කනිජයන් උරා ගන්නවා. උරා ගත්තට මතක තියාගන්න මේ පිළිල ශාක පෝෂක ද්‍රව්‍ය උරා ගත්තට ජලයත් එක්කෙන පෝෂක ද්‍රව්‍ය උරා ගත්තට කාබනික ආහාර උරා ගන්නේ නැහැ. මේ දාරක ශාකය ප්‍රභා සංශ්ලේෂණය කරලා මේ දාරක ශාකය ආලෝකය ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණය කර නිෂ්පාදනය කරන කාබනික සංයෝග මේ ශාකය උරා ගන්නේ නැහැ. ඒකට හේතුව මේ පිළිල ශාක ප්‍රභා ස්වයං පෝෂී ශාක. මේ පිළිල ශාක ප්‍රභා සංශ්ලේෂී ශාක. මේ පිළිල ශාක ප්‍රභා සංශ්ලේෂී ස්වාධීන ශාකයක් වෙන්න ඕනේ. මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂී හරි. මේගොල්ලන්ට ඕන කාබනික ආහාර සූර්යාගේ සූර්ය ශක්තිය භාවිතා කරමින් සංශ්ලේෂණය කර ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂී. කාබනික ආහාර ප්‍රධාන ශාකයෙන් ලබා ගන්නේ නැහැ. ප්‍රධාන ශාකයෙන් ගන්නේ මොනවා විතරද? ජලය හා කනිජ ලවණ විතරයි. මේ නිසා මෙයාලා සම්පූර්ණයෙන් පරපෝෂියෙත් නැහැ. මෙයා කොටසක් ගන්න නිසා මෙයා අර්ධ පරපෝෂිය. මොකද ජලය හා කනිජ ලවණ විතරයි ලබා ගන්න. ඒ නිසා එයා අර්ධ පරපෝෂිය. එහෙනම් පූර්ණ පරපෝෂියා කියලා කෙනා කවුරු වගේ කෙනෙක් වෙන්න ඕනද? මෙයා ජලය හා කනිජ ලවණත් ගන්නේ ධාරක ශාකයෙන්මයි. ඊට අමතරව ගත්තොත් එහෙම මේගොල්ලෝ පෝෂක වෙන කාබනික සංයෝග ලබා ගන්නෙත් ධාරක ශාකයෙන්මයි. උදාහරණය තමයි කුස්කුටා. කුස්කුටා කියන්නේ මොකද්ද? අග මුල නැති වැල. අග මුල නැති වැල කියලා කියන්නේ ඕගොල්ලෝ දකින්න පුළුවන් කහ පාට වැලක්. පැහැදිලිද? ඔය තනකොළ ගොල්ලවල් වල එහෙම වැවිලා තියෙනවා. ඒතකොට මේ ශාකයේ තියෙන විශේෂත්වය තමයි මෙයා ඇන්තෝෆයිටා වර්ගයට අයිති ශාකයක්. මේක පූර්ණ පරපෝෂී ශාකයක්. ඒතකොට මේ ශාකයට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් බෑ. හේතුව එයා කහ පාටයි. ඒක නිසා එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. දෙවෙනි කාරණාව තමයි මේ ශාකයට පෝෂක ද්‍රව්‍ය මුල් වලින් උරා ගන්නත් බෑ. ඒතකොට දෙවෙනි කාරණාව තමයි මේ ශාකයට කනිජ හා ජලය පසෙන් උරා ගන්නත් බෑ. ඒතකොට මේ දෙකම කරන්න බැරි නිසා මේ ශාකය මොකද කරන්නේ? ධාරක ශාක වලට සම්බන්ධ වෙලා ධාරක ශාක වලින් පෝෂක ද්‍රව්‍යත් ලබා ගන්නවා, ජලය හා කනිජ ලවණත් ලබා ගන්නවා. ඔක්කොම මෙයා ලබා ගන්නවා. ලබා ගන්න නිසා මෙයා පූර්ණ පරපෝෂී ශාකයක් වෙනවා. එහෙනම් මතක තියාගන්න පරපෝෂීතාවය යටතේ ශාක රාජධානිය තුල අපිට ප්‍රධාන පරපෝෂී ආකාර දෙකක් දකින්නට පුළුවන්. එකක් තමයි අර්ධ පරපෝෂීතාවය කියලා කියන අනිත් එක තමයි පූර්ණ පරපෝෂීතාවය කියලා කියන්නේ. අර්ධ පරපෝෂීතාවය සඳහා උදාහරණය තමයි පිළිල, ඉංග්‍රීසි වලින් කියන්නේ ලොරැන්තස්. පූර්ණ පරපෝෂීතාවය සඳහා උදාහරණය තමයි කුස්කුටා, සිංහලෙන් කියන්නේ අග මුල නැති වැල. හරි. දැන් උනත් කතා කරන්නේ යන්නේ ශාකවල පොදු පෝෂණාකාර වලින් එහා ගිය වෙනස් පෝෂණාකාරයක් ගැන. මොකක්ද? මාංශ භක්ෂක ශාක. මේක ඉස්සෙල් නම් තිබ්බේ insect trap plants එහෙම නැත්නම් කෘමි භක්ෂක ශාක කියලා. හරි. දැන් තියෙන කෙලින් මොකක් කියලාද? මාංශ භක්ෂක ශාක කියලා. කියද්දී නිකන් බයයි වගේ නේද? අර කාටුන් වල ඉන්නේ ඩොග් ගාලා මිනිස්සු ගිල ගන්න ඒ වගේ ඒවාද. ඒ වගේ ඔය ආකියෝසොයි කාලේ වගේ නම් තියෙන්න ඇති. දැන් නම් එච්චර ලොකු ඒවා නැහැ. දැන්ට තියෙන්නේ මේ පුංචි කෘමීන් සහ වෙනත් සතුන්ව භක්ෂණය කරගන්න පොඩි ශාක. හරි. ඒ කියන්නේ ඒවා වල තියෙන්නේ මහා අමුතු පෝෂණයක්. ඒකයි මෙතනදී
අපි මේ විශේෂිත පෝෂණයක් ලෙස මේක කතා කරන්නේ. මේ කතා කරන්නේ විශේෂිත පෝෂණ ආකාරයක් විදිහට. මේ කතා කරන්නේ අපි විශේෂිත පෝෂණ ආකාරයක් විදිහට. දැන් අපි බලන්න යන්නේ මේ විශේෂිත පෝෂණ ආකාරය මොකක්ද කියලා. ඒකේ නම තමයි මාංශ භක්ෂක ශාක. ඇත්තටම කිව්වොත් මේ ගස් ඇයි කුමින් මල්ලගන්නේ? මහා පෞකාර වැඩක් නේ. එහෙම හිතනවද ඔයගොල්ලෝ මේ මහා පෞකාර මහා කාලකන්ණි වැඩක් නේ මේ කුමින් මල්ලගන්නේ මේ ගස් වලට ඕන තරම් ද්‍රව්‍ය ගන්න පුළුවන් වගේ එකක් දැනෙන්නේ නැද්ද? එහෙම එකක් නැහැ. මතක තියාගන්න. මේ ශාකවලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ ඉන්න පරිසරය. මේ ශාක අපිට දකින්නට පුළුවන් වෙන්නේ වැඩිපුර ජලයේ තියෙන වගුරු, નિසරු පස් තියෙන භූමි භාගයන් වල තමයි මේ ශාක අපිට ප්‍රධාන වශයෙන් දකින්නට පුළුවන් වෙන්නේ. මේ පළවෙනි ශාකය ඔයගොල්ලෝ හැමෝම දන්නවා කෙන්ඩියක් තියෙන බාඳුරා. කෙන්ඩියක් තියෙන බාඳුරා ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ නෙපැන්තස්. මේ තියෙන ඩ්‍රොසෙරා කඳුලැස්ස. මේ තියෙන්නේ යුටිකියුලේරියා එහෙම නැත්නම් නිල් මොනරැස්ස කියන ශාකය. මේ ශාක අපිට දකින්නට පුළුවන් වෙන්නේ નિසරු මඩ තියෙන පස් තියෙන පරිසරවල තමයි මේක දකින්න පුළුවන්. මේ ශාක ප්‍රධාන වශයෙන් අපිට දකින්නට පුළුවන් වෙන්නේ නයිට්‍රජන් සහ අනිකුත් khනිජ පෝෂක ඉතාමත් අඩු નિසරු පරිසරයන් වල තමයි මේ ශාක දකින්නට පුළුවන්. ඒක නිසාම මේ ශාක තීරණය කරලා තියෙනවා නයිට්‍රජන් වෙනම ක්‍රමයකින් ලබා ගන්න. හරි නයිට්‍රජන් සහ අනිකුත් කන්ජ ලවණ වෙනම ක්‍රමයකින් ලබා ගන්න මේ ශාක තීරණය කරලා තියෙනවා. ඒ ක්‍රමය තමයි කෘමීන් හා වෙනත් පුංචි සතුන්. ඒගොල්ලෝ ආහාරයට අරගෙන නැත්නම් ඒගොල්ලෝම ජීර්ණය කරලා ඒ ජීර්ණ ඵල වලින් නයිට්‍රජන් සහ අනිකුත් පෝෂක ද්‍රව්‍ය ලබා ගන්නට මේ ශාක උගුල යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. හරි මේ ඔයගොල්ලෝ දකින්නේ බාඳුරා. බාඳුරා මල නෙවෙයි. බාඳුරා කොලේ. හරි මිස්යූස් එකක්. වැරදියට තමයි මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බාඳුරා මල ඔබයි ළඟේ කියන්නේ. හරි. බාඳුරා මලක් නෙවෙයි. බාඳුරා නම් මේ මොකක්ද මේ? කොලේ. බාඳුරා පත්‍රයේ විකරණය වීමක් තමයි මේ කෙන්ඩිය. හරි. මේක ඇතුලේ ද්‍රාවණයක් තියෙනවා. මේක ඇතුලේ ද්‍රාවණයක් තියෙනවා. ඒක සීනි සහිත ද්‍රාවණයක්. කුමින් මේක ඇතුලට එනවා මොනවද කරන්නද? මේක බොන්න. එතකොට මේ ද්‍රාවණයේ බිත්තිවල තියෙනවා ඇලෙන සුළු ද්‍රව්‍යයක්. ඒකේ ඇලිලා කුමින් මේක ඇතුලට වැටෙනවා. වැටෙනට පස්සේ ලෝදියට වැටෙනවා වගේ තමයි මේ ජලීය ද්‍රාවණයේ එන්සයිම තියෙනවා. ඒ එන්සයිම වලින් කෘමියාව ජීර්ණය වෙලා පෝෂක ද්‍රව්‍ය ටික මේ ශාකය අවශෝෂණය කර ගන්නවා. මතක තියාගන්න බාඳුරා වලට කෘමියෙක් වැටුණා කියලා මේක ඇතුළට මේ පියන වහගන්නේ නෑ. ඒකත් මිස්යූස් එකක්. නැත්නම් වැරදි මතයක් විදිහට සමාජගත වෙච්ච කරුණක්. හරි. ඒක කෘමිය ඇතුළට ගිහිල්ලා මේ ද්‍රාවණයට වැටෙන එක තමයි වෙන්නේ. මේ කෑල්ල වහගන්නේ නෑ කවදාවත්. තේරුණාද? ඒ බාඳුරා. එයා ඒ විදිහට තමයි කෘමීන් වල්වගෙන ඒක හරහා නයිට්‍රජන් ශාකයට ලබා ගන්න. මේ ඩ්‍රොසෙරා. ඩ්‍රොසෙරා එහෙම නැත්නම් කඳුලැස්ස. ඔයගොල්ලෝ දැකලා ඇති. කඳුලැස්ස කියන ශාකය මේ ශාකයේ මෙන්න මේ කෙළවරවල් වල සීනි ද්‍රාවණයක් සහ ඇලෙන සුළු ද්‍රාවණයක් තියෙනවා. ක්‍රොමීන් එනවා මේ ඇලෙන සුළු ද්‍රාවණේ බොන්න. ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ඇලෙන සුළු ද්‍රාවණේ ආව ඇලෙනවා. ඇලුනට පස්සේ මේ කේශර ටික ඔක්කොම ලං කරගෙන මෙතනින් එන්සයිම් වල දාලා කෘමියාව ජීර්ණය කළා. ජීර්ණ ඵල ටික ශාකය උරා ගන්නවා. හරි. මේ තියෙන්නේ නිල් මොනරැස්ස. මේ නිල් මොනරැස්ස වල මේ ශාකය ජලජ ශාකයක්. මේ ශාකය කියන බැලුන් වගේ ව්‍යුහයන්. මේ බැලුන් වල සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ කේසර. පුංචි කෘමියෙක් ඇවිල්ලා මේක වැදිච්ච ගාම මොකද වෙන්නේ? මේ බැලුන් එකේ කට ඇරෙනවා. ඇරිච්ච ගාම මේ බැලුන් එක ඇතුළට වතුර යනවානේ. අයි ඒක ඇතුලේ වාතය පිරලා තියෙන මුලින් ඊට පස්සේ මේ කට ඇරිච්ච ගාම මේක ඇතුළට වාතය පිරුණු එක ඇතුළට වතුර යන්න පටන් ගන්නවා. යද්දිම මේ කුරුමියත් නැත්නම් මේ පුංචි කෘමියත් නැත්නම් ඒ පුංචි සතාව කෙලින්ම මේක ඇතුළට යනවා. ඊට පස්සේ මේ කට වහ ගන්නවා. වහගත්තට පස්සේ ආව මේක ඇතුළේ ජීර්ණය කළා ජීර්ණ ඵල ශාකය උරා ගන්න එකයි කරන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ශාක තමන්ගේ නයිට්‍රජන් සහ අනිකුත් khනිජ පෝෂක අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නේ. මතක තියාගන්න මේ ශාක කාබනික සංයෝග ගන්න නෙවෙයි කෘමීන් වල්ලගන්නේ. ඒකට හේතුව මතක තියාගන්න මේ සියලුම ශාක මේ ශාක සියල්ලක්ම ප්‍රභාස්වයන් පෝෂී ශාක. මේ ශාක සියල්ලක්ම ප්‍රභාස්වයන් පෝෂී. මේ ශාක සියල්ලක්ම ප්‍රභාස්වයන් පෝෂී. ඒක නිසා මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරලා අපූර්වට මොනව කරනවද? ප්‍රභා සංශ්ලේෂණය කරලා සූර්යයාගේ සූර්ය ශක්තිය භාවිත ග්ලූකෝස් නිෂ්පාදනය කර ගන්නවා. මේගොල්ලන්ට ග්ලූකෝස් නිෂ්පාදනය කර ගන්න පුළුවන් මේවා ඔක්කොම ප්‍රභාස්වයන් පෝෂී ශාක. ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන්ට කාබනික ද්‍රව්‍ය වල නෙමෙයි. කාබනික ද්‍රව්‍ය මෙයාලට සංශ්ලේෂණය කර ගන්නට පුළුවන්. මේගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ නයිට්‍රජන් සහ අනිකුත් khනිජ පෝෂක ලබා ගන්නයි. ඒකට හේතුව නයිට්‍රජන් සහ අනිකුත් khනිජ පෝෂක දුර්වල පරිසරවල තමයි මේ ශාක වැවෙන්නේ. ඒක නිසා තමයි මේ ශාක මේ විදිහේ යාන්ත්‍රණයක් භාවිත කරන්නේ. ඒතකොට මේක විශේෂ පෝෂණ ක්‍රමයක් විදිහට තමයි අපි සලකන්නේ.